නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහෙවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ අප්‍රේල් මාස 23 වන දින අද දවසේ උපන්දිනය සමරන පින්වත් තිලිනී වේවැල්වල මහත්මියට සෙත් ප්‍රාර්ථනා කිරීම මූලික අරමුණ කරගෙන ඉතාලියයි මිලානෝ නුවර පදිංචි පින්වත් ගයා පෙරේරා මහතා සහ තිලිනී වේවැල්වල මහත්මිය ඇතුළු ඒ පින්වතුන්ලා විසින් ඉතින් පින්වතුනේ, අද දවසේත් අපි මේ සූදානම් වන්නේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා වදාළ ලස්සන ගාථා ඉගෙන ගන්න. කදිරවණීය රේවත මහරහතන් වහන්සේ වදාළ ගාථා අද මේ දේශනාවේදී ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. මේ ගාථා අන්තර්ගත වෙන්නේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා පොත් වහන්සේගේ, එහෙම නැත්නම් තේරතේරී ගාථා පොත් වහන්සේගේ චුද්දස නිපාත ගාථා 14 බැගින් වදාළ කොටසට වෙන්න. එතකොට රහතන් වහන්සේ වදාළ ගාථා 14ක් මෙහි අන්තර්ගත වෙනවා. මේ ගාථා ඉගෙන ගන්නකොට හොඳට තේරෙනවා ඒ රහතන් වහන්සේලා තමන් වහන්සේලාගේ ජීවිත ගැනම තෘප්තියටපත් වෙලා. ඒ කිව්වේ දැන් සාමාන්‍ය ලෝකයේ අපි මිනිස්සු ගත්තොත් පින්වතුනේ, සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කියනවා අහන්ට ලැබෙනවා හරි දුර්ලභයි. තමන් තමන්ගේ ගැන තෘප්තිමත් වූ වගක්. සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ගේ කතා දෙස බලනකොට පේනවා ගොඩාක් මිනිස්සු මේ ජීවිතය අවසන් කරන්නේ තෘප්තියකටපත් වෙලා නෙමෙයි. එයාට හම්බ කරන ධනයෙන් තෘප්තියක් නැහැ. දේපල වලින් තෘප්තියක් නැහැ. ලැබූ ලාභයන් ආදියෙන් තෘප්තියක් නැහැ. තමන්ගේ ඥාති හිත මිත්‍ර ආදීන්ගෙන් තෘප්තියක් නැහැ. කලාතුරකින් හරි නිකන් හිතේ සන්තෝෂයෙන් මිනිස්සෙක් මැරෙනවා දකින්න ලැබුණත් ඒ මිනිස්සයාගෙන් අපිට අහන්න ලැබෙන්නේ මේ වගේ කතා. මං මගේ දරුවන්ට අඩුවක් නැතුව කළා. ඊළඟට මං මගේ ඥාති හිත මිත්‍ර ආදීන්ට යුතුයකම් වගකීම් අඩුවක් නැතුව කළා කියලා ඒ පැත්තෙන් සතුටු වෙනවා මිසක් තමන් පෞද්ගලිකව තමන්ගේ ජීවිතය ගැන සතුටු වෙනවා මේ ලෝකේ දකින්න නැත. තමන් තමන්ගේ ජීවිතය ගැන ආපසු හැරී බලද්දී තමන්ට පෞද්ගලිකව තමන්ගේ ජීවිතය ගැන සතුටක් තියෙනවා නම් ඒ සතුට උපදවා ගන්න පුළුවන් වෙන්නේම ධර්මයේ හැසිරුණොත්. වෙන පිළිවෙලක් නැහැ. ධර්මයේ හැසිරලා ධර්මයේ තුලින් ජීවිතේ හදාගත්තොත් ඕන්න ජීවිතය ගැන තෘප්තියකටපත් වෙන්න පුළුවන්. රහතන් වහන්සේලා කියලා කියන්නේ ඒ බඳු උත්තමයෝ. ධර්මයේ තුල ජීවිතේ මනාකොට සකස් කරගෙන ජීවිතේ සම්පූර්ණයෙන්ම ධර්මයෙන් ආරක්ෂා කරගෙන ධර්මානුකූල ජීවිතේ නිසා තමන් වහන්සේලා ගැන යලි යලි සිහි කරනකොට උන්වහන්සේලාට ගත කරපු ලස්සන ජීවිතේ පේනවා. උන්වහන්සේලා උපදවගත්ත ගුණධර්ම පේනවා. තමන් වහන්සේලාගේ ජීවිතය ගැන දකිනකොට බලවත් තෘප්තියක් උන්වහන්සේලාගේ సంతානවල උපදිනවා. ඇත්තටම මේ ගාථා කියවනකොට අපිට තේරෙනවා උන්වහන්සේලා කොච්චර ලස්සන ජීවිත උපදවගෙන ඉඳලා තියෙනවද කියලා. දැන් මේ සිදුවීම සිද්ධ වෙනකොට කදිරවණීය රේවත මහරහතන් වහන්සේ, ඇත්තටම කදිරවණීය රේවත මහරහතන් වහන්සේ ගැන අපි මීට පෙරත් මේ වැඩසටහන් මාලාවේදී එක ධර්මයක් කියලා දුන්නා. උන්වහන්සේ පැවිද්ද ලැබුපු හැටි. උන්වහන්සේ පැවිද්ද ලැබලා කිහිරි වනාන්තරයකනේ වැඩ වාසය කළේ. ඒ කිහිරි වනාන්තරයේ වැඩ වාසය කරපු නිසාමයි නම වැටුනේ කදිරවණීය රේවත.
මේ කදිරවණීය රේවත මහරහතන් වහන්සේ ගැන තමයි බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ගාථාවක් වදාළේ. ගාමේවා යදිවාරඤ්ඤේ නින්නේවා යදිවා තලේ යතරහන්තෝ විහරන්ති තං භූමින් රාමණේයකං. යම් ගමක හෝ වේවා, යම් ආරණ්‍යයක හෝ වේවා, යම් කඳු ගැටයක වේවා, පහත් බිමක වේවා, යම් හෝ තැනක යත් අරහන්තෝ විහරන්ති, රහතන් වහන්සේලා වැඩ වාසය කරද්ද ගුණයෙන් පිරුණු පාරිශුද්ධ సంతාන ඇති ජීවිතේ ජයගත් රහතුන් වැඩ හිඳිනා යම් භූමියක් ඇද්ද? ඒ භූමියයි ලෝකේ රමණීය. සුන්දර භූමිය කියලා කියන්නේ සුන්දර ජීවිත තියෙන තැන. මේ ලෝකේ ලස්සනයි. මේ ලෝකේ ලස්සන ගස්වැල් තියෙනවා, ලස්සන මල් තියෙනවා, මිනිස්සු ලස්සනට ගෙවල් දොරවල් හදනවා, ලස්සන යාන වාහන තියෙනවා. හැබැයි මිනිසුන්ගේ හිත්, මිනිසුන්ගේ ජීවිත අවලස්සනයි. නොයෙක් කෙලෙස් වලින් කිලිටි වෙලා. ලස්සන ගෙවල් ඇතුලේ කිලිටි වූ හිත් ඇති මිනිස්සු. ලස්සන වාහනවල කෙලෙස් වලින් යුක්ත මිනිස්සු. සුන්දර නෑ. හැබෑවටම සුන්දර කුමක්ද? ධර්මයේ තුලින් ලස්සන කරගත්ත ජීවිතේ සුන්දරයි. ඒ නිසා පින්වතුනි, ඒ ලස්සන ජීවිත ගැන හිත පහදව ගන්න ඕන. දැන් මේ සිදුවීම සිද්ධ වෙනකොට කදිරවණීය රේවත මහරහතන් වහන්සේ, උන්වහන්සේ තරුණ වයසේදී පැවිදි වෙලා අරහත්ත්වයට පත් උනේ. මේක වෙනකොට උන්වහන්සේ වයෝවෘද්ධයි. හැබැයි ඒ වෙනකොටත් කදිරවණීය රේවත මහරහතන් වහන්සේ දහම් චාරිකාවේ වැඩම කරනවා. ඉතින් උන්වහන්සේ එහෙම චාරිකාවේ වැඩම කරලා එක නියම් ගමකට වැඩම කළා, සාමාන්‍යයෙන් හවස් කාලෙට වෙන්න. ඒ නියම් ගමේ තිබුණ පුංචි වනාන්තරය. ඒ වනාන්තරේ රුක් සෙවණක අපේ කදිරවණීය රේවත මහරහතන් වහන්සේ රාත්‍රිය ගත කළා. උදෑසනින්ම අවදි වෙලා රහතන් වහන්සේ වැඩම කළා ගමට පිණ්ඩපාතේ. ඒ පිණ්ඩපාතේ වඩිනකොට ඒ පිණ්ඩපාතේ පිණිස එන පාර අයිනට වෙන්න තිබුණා පින්වතුනි. සාමාන්‍යයෙන් පොඩි වැවක්. මහරහතන් වහන්සේ කල්පනා කළා මේ වැවට බැහැලා පොඩ්ඩක් ඇඟපතත් දෝවණය කරගෙන ගියා නම් හොඳයි. ඉතින් උන්වහන්සේ පාත්‍රෙත් සිවුරත් ගම් යුරේ පැත්තකින් තියලා අර ගංගාවට බැස්ස කියනවා. ওই ගංගාවට බහින වෙලාව වෙනකොට සාමාන්‍යයෙන් අරුණ උදා වේගෙන එන වෙලාව, යාන්තම් අඳුරකුත් තිබුණා. මේ වෙලාවේ තමයි රහතන් වහන්සේ මේ ගංගාවට බැස්සේ. මේ වෙලාවෙම හරියටම මෙතනින් හොරකමක් කරන්න ගිහිල්ලා අහුවෙච්චි හොරෙක් දුවගෙන යනවා. මේ වගේ සිදුවීම් අපිට හරියට අහන්න ලැබෙනවනේ මේ ශාසන ඉතිහාසය ගත්තාම. හරියට රහතන් වහන්සේලාට මේ කියන අකරතැබ්බෙට මුහුණ දෙන්න වෙලා තියෙනවා මේ හොරු හින්දා. හොරකම් කරන්න ගිහිල්ලා අහුවෙච්චි හොරෙක් මෙතන ගම් යුර දිගේ දුවගෙන ගියා. ඒ දුවගෙන යනකොට මිනිස්සු පිටිපස්සෙන් පන්නගෙන ආවා. පන්නගෙන ආවට මිනිස්සුන්ට මේ හොරා ගියපු අතක් හොයාගන්න බැරුව ගියා. මිනිස්සු හරියටම නැවතුනේ අර රහතන් වහන්සේ පැම් පහසු වෙන තැන. එතන නැවතිලා දැන් මිනිස්සු උඩමින් බලනවා දැන් කොහෙටද මේක පැනගත්තේ කියලා. මෙහෙම බලනකොට අර ගංගාවට මේ වැවට බැහැලා හිටපු රහතන් වහන්සේ වැවේ ගිලිලා ඉඳලා අනේ උඩ ආවා විතරයි. උඩට එනකොටම මිනිස්සු දැක්ක ගමන් ආර ඉන්නේ වැවට බැහැලා කියලා මිනිස්සු අල්ලගත්තා. දැන් රහතන් වහන්සේ කලින් දවසේනේ මේ ගමට වැඩි. මේ ගමේ මිනිස්සු කවදාවත් ඒ උත්තමයන් වහන්සේව දැකලා නැහැ. මිනිස්සු අල්ලගත්තා. අල්ලගෙන රාජපුරුෂයන්ට ඉදිරිපත් කළා. රාජපුරුෂයෝ අපේ රහතන් වහන්සේව රජුරුවෝ ළඟට එකතු කරන් යනවා. රජුරුවෝ ළඟට එකතු කරගෙන යද්දී අල්ලගන්න මොහොතේත් මේ හැම වෙලාවකම මිනිස්සුත් රාජපුරුෂයෝ දැක්කා ඒ වෙනස. සාමාන්‍යයෙන් නම් කෙනෙක්
මේ වගේ අකරතැබ්බයකට පත් වුණොත් එහෙම තමන්ගේ නිර්දෝෂී බව වෙනුවෙන් මහා හඬක් නගනවා. නෑ නෑ මං එහෙම එකක් කළේ නෑ මට මොකුත් කරන්න එපා. උන්වහන්සේ එක වතාවක් කිව්වා පින්වතුනි මං ඔය හොරකම කළේ නෑ මම භික්ෂුවක්. එච්චරයි. ඊට පස්සේ උන්වහන්සේ කිසිම කම්පාවක් නැතුව කිසිම සලිත වීමක් නැතුව කිසිම බියක් නැතුව විශාරදව අර රාජපුරුෂයොත් එක්ක රජුරුව ඉස්සරහට ගියේ. රජුරුව ඥානවන්තයි. රජුරුව සම්මුඛයට අරගෙන ආවට පස්සේ රජුරුවන්ට පේනවා දැන් බැලූ බැල්මට පේනවා මේ අල්ලගෙන ඇවිත් තියෙන කෙනා නම් හොරකමක් කරපු කෙනෙක් වෙන්න බෑ. හොරකමක් කරපු හොරෙකුට කොහොමද මෙච්චර සංසිඳීමක්? හොරකමක් කරපු පුද්ගලයෙකුට කොහොමද මෙච්චර නිවීමක්? මේ නම් උතුම් කෙනෙක්. රජුරුව මේ අපේ මහරහතන් වහන්සේව ආසනයක වඩා හිඳෙව්වා. ආසනයක වඩා හිඳලා රජුරුව අහනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ කරා වරදක් පැමිණිලා තියෙනවා. මං කරා අපරාධයක් තීන්දුව කරන්න නඩුවක් පැමිණිලා තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ භික්ෂුවක්. මං ඒ නිසා ඔබ වහන්සේගෙන් මේ අහන්නේ ඔබ වහන්සේ මේ වැරද්ද කළාද නැද්ද? ආන්නේ වෙලාවේ අපේ රහතන් වහන්සේ හරි ලස්සන ගාථාවක් දාලා. ඒ ගාථාවල සම්පූර්ණයෙන්ම කියන්නේ උන්වහන්සේගේ ජීවිතය ගැන. පුදුම ලස්සනක්. ඇත්තටම මේ බුද්ධ ශාසනය පින්වතුනි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු සංගරුවන මෙච්චර උදාරයිද කියලා හිත සතුටු කරගන්න පුළුවන් මේ ගාථා අහනකොට. උන්වහන්සේ වදාරනවා මං ගිහි ජීවිතේ අත්හැරලා මහාන වෙච්ච දවසේ ඉඳලා මේ දක්වාම මගේ හිතේ කිසිම ද්වේෂ සහගත හිතවිල්ලක් ඇති වෙච්ච බවක් මන් දන්නේ නැහැ. බලන්න ජීවිතේ ගත කරලා තියෙන හැටි. යම් දවසක මහාන වුණාද මහාන වෙච්ච දවසේ ඉඳලා එක ද්වේෂ හිතවිල්ලක් ඇති වුණා කියලා දන්නේ නැහැ. කොච්චර ලස්සන හිද්ද? කොච්චර ලස්සන ජීවිතද? පින්වතුනි අපි අපේ ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවොත් දවසක් ඇතුලේ කොච්චර තරහ යනවද? දවසක් ඇතුලේ කොච්චර කේන්ති යනවද? දවසක් ඇතුලේ කොච්චර ඉරිසියා වෙනවද? දවසක් ඇතුලේ කොච්චර නරක ජරා හිතුවිලි සරාගී හිතුවිලි එනවද? ඒ උතුම් ජීවිත මහාන වෙච්චි දවසේ ඉඳලා ද්වේෂ සහගත හිතුවිල්ලක් ඇති වූ වගක් උන්වහන්සේ දන්නේ නැහැ. ඉමේ හඤ්ඤන්තු මේ සත්‍යෝ මැරෙත්වා වජ්ජන්තු මේ සත්‍යෝ වෙනසෙත්වා දුක්ඛං පාපොන්තු පානිනෝ මේ ඈයෝ දුකටපත් වේවා යන හැඟීමක්වත් සංකප්පං නාබිජහනාමි ඉමස්මින් දීඝමන්තරේ. මෙච්චර දීර්ඝ කාලයක් තුල මා තුල එබඳු හැඟීමක්වත් ඇති වුණ බවක් මන් දන්නේ. හිංසා සහගත හැඟීමක්. අනිත් අය කෙරෙහි හිංසා සහගත හිතුවිලි මාත්‍රයක් ඒ సంతාන තුල ඇති වෙලා නැහැ. කෙනෙකුට පින් තියෙනවා නම් මෙහෙම ජීවිත ගැන හිත පහදව ගන්න. අපේ පිනකට මෙහෙම බණපදයක් සැක නැතුව විශ්වාසයෙන් අහන්න පුරුවන් ජීවිතයක් අපි ලැබුවේ. අපි වෙන වෙන ආගම්වල උපන්නා නම් වෙන වෙන දර්ශන තියෙන තැනක අපි උපන්නා නම් මේ වගේ වචන අහන්න ලැබෙනකොට මේ උත්තමයන්ට අපි ගරහයි. කොච්චර කැපකිරීමක් කරන්න නැද්ද මෙහෙම ලස්සන හිතක් උපදව ගන්න. හිංසා සිතුවිලි වලින් දෝරේ ගලන හිත් අපට. ಜಾති වශයෙන් බෙදිලා හිංසාව හිතේ. ආගම් වශයෙන් බෙදිලා හිංසාව හිතේ. කුලමල වශයෙන් බෙදිලා මේ సంతානය තුල හිංසාව. බුදුරජාන් වහන්සේ නමකගේ ශාසනයේ ඵල ලබන්න නම් මේ හිතක් ඇතුලේ තියෙන්න ඕන සම්මා සංකල්ප. සම්මා සංකල්ප කියලා කිව්වේ මොනවද? නික්කම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. නික්කම්මේ තියෙන්න ඕන. නික්කම්මේ කියලා කිව්වේ විදර්ශනාව. ජීවිතය ගැන ඇත්ත ඇති හැටියෙන් කල්පනා කරනවාට කියනවා නික්කම්ම.
නෙක්ඛම්ම සංකල්පනාව තියෙන්න ඕනේ. හැබැයි ජීවිතය ගැන ඇත්ත අවබෝධ වෙනවා කියන එක නිකන් උඩුග ඉදිමෙච්චි අන් අයව හෙලා පෙලා කතා කරන එකක් නෙමෙයි. සම්මා සංකල්ප තියෙන කෙනාගේ නෙක්ඛම්ම සංකල්පයත් එක්කම තව දෙකක් තියෙනවා. අව්‍යාපාද සංකල්ප, ඒ කිව්වේ මෛත්‍රිය. අවිහිංසා සංකල්ප, ඒ කිව්වේ කරුණාව. මෛත්‍රී කරුණා සහගතව යමෙක් තුළ විදර්ශනාව වැඩෙනවා නම් ආන්න ඒකට කියනවා සම්මා සංකප්ප. මේ උතුම් ජීවිත සම්මා සංකල්පයෙන් පූර්ණත්වයට පත්වෙච්ච ඒවා. මෛත්‍රී කරුණා පිරි හදවත්. ඉතින් මේ ජීවිත ගැන පින්වතුනේ හිත සතුටු කරගන්න ඕන. මෛත්‍රිය ගැන බුදු සමිඳුන් කියා දුන්න ආකාරයටම මං මෛත්‍රී භාවනාව කළා. අප්‍රමාණ මෙත්සිත ක්‍රමක්‍රමයෙන් පුරුදු කළ බව මං දන්නවා. බලන්න කියන වචනේ. අනුපුබ්බම් පරිචිතං යථා බුද්ධේන දේසිතං. අප්‍රමාණ මෙත්සිත ක්‍රමක්‍රමයෙන් පුරුදු කරපු බව. ඒ කියන්නේ මේ උත්තමයන් වහන්සේලාත් මේ ගුණධර්ම ටික ටික පුරුදු කරලා තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් හිත මෛත්‍රියෙන් පුරවා ගත්තා. මෛත්‍රිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? මේ සත්වයෝ ගැන හරියට මේ එකම එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ එකම එක දරුවට සෙනෙහවන්ත වෙනවා වගේ මේ සත්වයෝ ගැන සෙනෙහවන්ත වෙන්න. මේ සත්වයන් ගැන මිත්‍ර හිත පතුරවන්න. මේ සත්වයන්ගේ දුකට අකමැති වෙන්න. අනේ මේ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. මේ සත්තා අවේරා හොන්තු. මේ සත්වයෝ වෛර නැතුව වසත්වා. අභ්‍යා පජ්ජා හොන්තු. දුක් පීඩා නැතුව වසත්වා. අනීගා හොන්තු. සුවසේ වසත්වා. ආන්ගේ හිත. ඒ හිත පතුරුව වාසය කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ ආකාර දෙකකට වදාලා අප්පමාන චේතෝ විමුක්ති සහ මහග්ගත චේතෝ විමුක්ති. මෛත්‍රී භාවනාව අපි කරනකොට අපි මේ මෛත්‍රී භාවනාව කරන්න ක්‍රමයක් හුරු වෙලා ඉන්නවනේ. අපි කොහොමද මෙත්සිත වඩන්නේ? මේ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයෙන් සැනසෙත්වා කියලා අපි මෙත්සිත වඩන්නේ. ඔය විදිහට කෙනෙකුට මෙත්සිත වඩන්න පුළුවන් මුලින්ම තමන්ගේ නිවසේ සිටින සත්වයෝ, ඊළඟට තමන්ගේ ගමේ සිටින, ඊළඟට මේ නගරයේ සිටින, මේ පළාතේ සිටින, මේ රටේ සිටින, මේ ලෝකයේ සිටින කියලා පුළුල් කරන්න පුළුවන්. ඒකට කියනවා පින්වතුනේ මහග්ගත චේතෝ විමුක්ති. අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා කියන්නේ ප්‍රමාණයක් නැහැ. දැන් මහග්ගත එකේදී අපි ගත්තාම මේ ගමේ සිටින කිව්වම ගම ඇතුලේ විතරයි. ප්‍රමාණයක් තියෙනවා. අප්‍රමාණ චේතෝ විමුක්තිය කියද්දී ප්‍රමාණයක් නැහැ. උතුරු දිශාවේ සිටින සියලු සත්වයෝ කිව්වහම උතුරු පැත්තට කෙලවරක් නැතුව. උතුරු දිශාව, දකුණු දිශාව, නැගෙනහිර දිශාව, බටහිර දිශාව, ඊළඟට අනු දිශා, ඊළඟට උඩ යට. මේ දස දිශාවටම මෙත්සිත පතුරවනවා. ඒකට කියනවා අප්‍රමාණ චේතෝ විමුක්ති. මෛත්‍රිය ගැන බුදු සමිඳුන් කියා දුන්න ආකාරයටම. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන වදාරනකොට හරි ලස්සන කාරණාවක් වදාලා, මහණෙනි, එකම එක සත්වයෙක් ගැන වුණත් කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් එය බොහෝ කල් යහපත පිණිස පවතී. එහෙව් එකේ සියලු සත්වයන් ගැන මෙත්සිත වැඩීමේ යහපත ගැන කවර කතාද? අන්න එහෙමයි වදාළේ. ඒ නිසා පුළුවන් තරම් අපි උත්සාහවත් වෙන්න ඕනේ පින්වතුනි. මෛත්‍රිය කියන පිරිසිදු ජලයෙන් මේ හිත හොදන්න. මෛත්‍රිය කියන සුවඳින් මේ ජීවිතේ සුවඳවත් කරගන්න. ඒකටයි මහන්සි වෙන්න ඕනේ. මේ ජීවිතය ඇතුලේ ධනය හම්බ කරන්න අපි කැප වෙනවා. හැබැයි මෛත්‍රිය හම්බ කරන්න අපි කැප වෙන්නේ. මේ ජීවිතේ ධනයෙන් දීපලෙන් දියුණු වෙන්න අපි මහන්සි වෙනවා. හැබැයි මෛත්‍රියෙන් දියුණු වෙන්න මහන්සි වෙන්නේ. ඒ නිසා මෛත්‍රිය, කරුණා ආදී ගුණ වඩන්න මහන්සි ගන්න.
ජීවිතය ගැන තමන්ටම තෘප්තිමත් වෙන්න පුළුවන් වෙන්නේ ආන් එතකොට. මෛත්‍රී වඩන කෙනාට සැලසෙන ආනිසංස සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යතුන් වහන්සේ වදාලා. මෛත්‍රී භාවනාව යමෙක් කරනවා නම් පින්වත් මහණෙනි, මේ ආනිසංස 11 ලබන්නේය. සුඛං සුපති, ඔහු සුවසේ නිදන කෙනෙක් වෙයි. සුඛං පටිබුජ්ජති, සුවසේ අවදි වෙන කෙනෙක් වෙයි. න පාපකං සුපිනම් පස්සති, නින්දේදී පාපී හීන දැක දැක සැනසිරිදායක නින්දක් අහිමි කරගන්න ජීවිතේ ඔහුට නොවේයි. ඔහුට පාපී හීන කිසිවක් නොපෙනෙන්නේය. මෛත්‍රී අනුසස්. මනුස්සානම් පියෝ හෝති, මෛත්‍රිය වඩනා තැනැත්තා මිනිසුන්ට ප්‍රියවන්නේය. අමනුස්සානම් පියෝ හෝති, මෛත්‍රිය වඩන තැනැත්තා අමනුෂ්‍යයන්ටද ප්‍රියවන්නේය. දේවතා රක්ඛන්ති, මෛත්‍රිය වඩන තැනැත්තා දෙවියන්ගේ රැකවරණ ලබන්නේමය. නාස අග්ගී වා විසං වා සත්තං වා කමති, මෛත්‍රිය වඩන තැනැත්තාට අවියායුධයෙන් ගින්නෙන් වසවිසකින් කිසිම කලෙක හානියක් නොවන්නේය. මුඛ වන්නෝ විප්පසීදති, මෛත්‍රිය වඩන කෙනාගේ මුහුණේ ප්‍රභාව, මුහුණේ පෙනුම ඉතා ප්‍රියමනාප වන්නේය. මෛත්‍රී වඩන තැනැත්තාට තුවටං චිත්තං සමාධියති, ඉතා ඉක්මනින් චිත්ත සමාධිය උපදින්නේය. මෛත්‍රී වඩන තැනැත්තාට බුදුරජාන් වහන්සේ දේශනා කළ බොහෝම වටිනා ආනිසංසයක්. අසම්මුල් හෝ කාලං කරෝති, මිය පරලෝ යන මොහොතේ සිහි මුලා නොවී කලුරිය කරන්නේය. අවසාන ආනිසංසය උත්තරින් අප්පටි විජ්ජන්තු බ්‍රහ්ම ලෝකූ පගෝ හෝති. උත්තරීතර මාර්ග ඵල ජීවිතය ඇතුලේ සාක්ෂාත් කරගන්න බැරි වුණොත් මෛත්‍රී වැඩූ තැනැත්තා බඹලොවෙහි උපදින්නේය. ආනිසංස. ඉතින් මේ ගැන සිහි කර කර ක්‍රමක්‍රමයෙන් මේ උත්තමයන් වහන්සේලා මෛත්‍රී පුරුදු කරගෙන තියෙනවා. ඒ නිසා මේ උත්තමයෝ ක්‍රමක්‍රමයෙන් මෛත්‍රී පුරුදු කළේ යම්සේද අපිත් උත්සාහවත් වෙන්න ඕනේ ටික ටික හරි මෛත්‍රියෙන් හිත පුරව ගන්න. සබ්බ මිත්තෝ සබ්බ සඛෝ සබ්බ භූතානුකම්පකෝ මෙත්තං චිත්තංච භාවේමි අභ්‍යාපජ්ජ රතෝ සදා. තරහක් නැති සිතින් යුතුව හැම මිතුරන් යහළුවන් සත්වයන් හැම දෙනා ගැනම අනුකම්පාවෙන් මං මෛත්‍රී සිත වඩනවා. මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන් ගැන අනුකම්පාවෙන් උන්වහන්සේ මෛත්‍රී සිතම වඩනවා. අසං හීරං අසං කුප්පං චිත්තං අමෝදයා මහං බ්‍රහ්ම විහාරම් භාවේමි අකා පුරිස සේවිතං. හරි ලස්සන කාරණාවක් මේ. කිසි බැඳීමක් නැති, වෙනස් වීමක් නැති ඒ මෛත්‍රියෙන්මයි සිතේ සතුට ඇති වෙන්නේ. ඕන් එක මතක තියාගන්න. කොමකින්ද සිතේ සතුට ඇති වෙන්නේ? මෛත්‍රී. සිතේ සතුට නැත්තම් මොකද්ද නැත්තේ? මෛත්‍රිය. තමන් හිතේ සතුටින් ඉන්න කැමති නම් මොකද්ද ඇති කරගත යුතුද? මෛත්‍රිය. මේ ලෝකේ ජීවත් වෙන සත්වයෝ ගැන අපිට තියෙන්නේ එක එක කයි කතන්දර. අපි මේ සමාජයේ ජීවත් වෙනකොට අපේ හිත ඇතුලේ හැම මිනිස්සෙක් ගැනම වගේ තියෙන්නේ මොකක් හරි කොස්සක්. අහවලා මෙහෙමයි, අහවලාගේ වැඩ මෙහෙමයි, අහවලාගේ කටයුතු මෙහෙමයි, අප්පෝ එයාගේ චරිතය නම් මෙහෙමයි. අපිට තියෙන්නේ එහෙම ඒවා. මේ බාහිරට පේන්න දත් පෙන්නලා hina වෙලා හිටියට එක එකේනා ගැන කහට කිලුටු නෙවෙයිද මේ හිත ඇතුලේ වැඩිපුර තියෙන්නේ. ඒවා හිත ඇස්සේ තියාගෙන අපි හිතේ සැනසෙල්ල හොයනවා. කොහොමනම් හිතේ සැනසෙල්ලක් ලැබෙන්නද? සැනසෙල්ලේ හිත පවත්වන්නට නම් මෛත්‍රිය කියන එක හිතේ රෝපණය කරගන්න. මෛත්‍රිය කියලා කියන්නේ සුවඳ විහිදුවන හඳුන් පැලයක් වගේ. ඒ මෛත්‍රිය රෝපණය කරගෙන ඒ මෛත්‍රියම පෝෂණය කරන්න. මෛත්‍රියම පෝෂණය කරන කල්හි ඒ සුවඳ හමන හඳුන් පැලේ ටික වැඩෙන්නේය. එය වැඩි ගිය කල්හි හිත ඇතුලේ තියෙන ලාමක කෙලෙස් නම් වූ වල් පැලෑටි සියල්ල මරා දමලා ඒ රුක්ෂයම
අතුපතර විහිදා පවතින්නේය. ඒ නිසා මෛත්‍රියමයි පින්වතුනි වඩන්න ඕනේ. මෛත්‍රියෙන්මයි හිතේ සැනසෙල්ල ලැබෙන්නේ. හැබැයි නුවණ නැති ජනතාව මේ පුරුදු කරන්නේ. කොච්චර කිව්වත් කොච්චර මෛත්‍රී ආනිසංස කිව්වත් නුවණ නැති පුද්ගලයා නම් මේක පුරුදු කරන්නේ නැහැ කිව්වා. කවුද කිව්වේ? රහතන් වහන්සේලා. ඒ නිසා ඉතින් මේ බණපදේ ඇහුවත් නුවණ නැත්තම් මෛත්‍රී පුරුදු කරන්නේ නැහැ. හැබැයි නුවණ තියෙනවා නම් එයා ඉක්මනින් මෛත්‍රී පුරුදු කරන්න පටන් ගන්නවා. ඔන්න ඔබටම ඔබ ගැන බලාගත්තකි මට නුවණ තියනවාද නැද්ද කියලා. නුවණ තියෙන කෙනෙක් නම් මෛත්‍රිය වඩන්න පටන් ගන්නේය. නුවණ නැති කෙනෙක් නම් මේ වචනයත් ගණනකට ගන්නේ නැත. එහෙත් මං නම් සතර බ්‍රහ්ම විහරණයන්ම පුරුදු කරනවා. ඒ රහතන් වහන්සේ වදාරනවා මං නම් සතර බ්‍රහ්ම විහාරම. සතර බ්‍රහ්ම විහාරය කියලා කිව්වේ මෛත්‍රිය සහිතව තව තුනක්. මොනවද සතර බ්‍රහ්ම විහාර? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෛත්‍රී කියලා කිව්වේ හැමදෙනා ගැන මිත්‍ර සිත. කරුණා කියලා කිව්වේ අනුන්ගේ දුකේදී හදවත අනුකම්පාවට පත්වීම. මුදිතා කියලා කිව්වේ අනුන්ගේ දියුණුව පැතීම, අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා නොකිරීම, අනුන්ගේ පරිහානිය නොපැතීම. උපේක්ෂා කියලා කිව්වේ උපේක්ෂා සහගතව මධ්‍යස්තව මේ සත්‍යය දිහා බලන්න පුළුවන් හැකියාව. මේ හතරට කියනවා බ්‍රහ්ම විහාර. ඒ මධ්‍යස්තව බලන කෙනා මේ ලෝකේ කිසිම දෙයක් ගැන ගැටෙන හිතක් ඇති කරගන්නේ. මේ මධ්‍යස්තව බලන හිතක් තියෙන කෙනෙකුගේ ස්වභාවය කියනවා ලෝකයටත් මේ මධ්‍යස්ත භාවය තමයි කියනවා එයා පතුරවන්න මහන්සි ගන්නේ. අනේ මේ සත්‍යය ලාභ සත්කාර ආදියෙන් ඉදිමෙන්න එපා. අලාභ ආදිය ලැබෙනකොට මේ සත්‍යය එව්වගෙන් කඩා වැටිලා දුකටපත් වෙන්න එපා. මේ සත්‍යය ප්‍රශංසා ලැබෙනකොට ඉදිමිලා උඩඟු වෙන චරිත බවට පත් වෙන්න එපා. මේ සත්‍යයන්ට මේ නිന്ദා අපහාස ආදිය ලැබෙනකොට දුකට පැත්තෙන්නත් එපා. මේ මෙහෙම පතනවා කියනවා. ඉතින් උන්වහන්සේ ඒ සතර බ්‍රහ්ම විහරණයන්ම පුරුදු කරනවා. මේ බ්‍රහ්ම විහාරය කියන ඒ වගේ පින්වතුනේ ජීවිතේට පුදුම පිරිසුදු බවක්, පුදුම සැනසෙල්ලක්, පුදුම සුවයක් තියෙන්නේ. ඒ හින්දාමයි මේවට බ්‍රහ්ම විහාරය කියලා කිව්වේ. පිරිසුදු ජීවිත ඇති අයගේ විහරණ. ඒවට කියනවා බ්‍රහ්ම විහරණ. ඒ බ්‍රහ්ම විහරණ තියෙනවා නම් කෙනෙකුගේ సంతානේ ඇත්තෙන්ම ඒ බ්‍රහ්ම විහරණයෙන් මුලින්ම සැපවත් වෙන්නේ ඒ බ්‍රහ්ම විහරණ වඩන කෙනා. තමන්ගේ හිතේ සැනසෙල්ල හොයන කෙනෙක් මෛත්‍රිය ප්‍රමුඛ කරගෙන ඇති මේ බ්‍රහ්ම විහරණයි පුරුදු කරන්න ඕන. ඒ නිසා මේ බ්‍රහ්ම විහාර භාවනා පුරුදු කළේ නැතත් මේ මං කියන විදිහට ඔබ හිතනවා නම් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මා මේ කියන දේ ඔබට තේරෙවි මේ ඇත්තටම බ්‍රහ්ම විහාර තියෙනවා නම් හිතක් කොච්චර ලස්සනද කියලා. ඒ කියන්නේ ඔබ හිතන්න පින්වතුනේ පාරට බැස්සට පස්සේ මේ සමාජයේ අපි පාරට බැහැලා ඇවිදගෙන යනකොට දකින කෙනා ගැන අපිට එන්නේ මිත්‍ර හිතක් නම් අපිට ඇස් දෙකෙන් පේන කෙනා ගැන අපිට මිත්‍ර හිතක්ම නම් එන්නේ. කිසි කෙනෙක් ගැන ඔරවන්න, රවන්න, ඇහැබැම හකුලුව ගන්න දෙයක් නැත්තම් ඒකම සැනසෙල්ලක් නෙවෙයිද? ඒකම සැනසෙල්ල. ඔන්න මෛත්‍රිය. ඊළඟට දුකට පත්වෙච්ච මිනිස්සු දකිනකොට මේ හිත ඇතුලේ තියෙනවා නම් තෙතක්. මිනිසෙකුගේ දුකක් දකිනකොට අනුකම්පා හිතෙන. අනිත් සත්වයකට දුකක් විපතක් වෙලා තියෙනකොට ඒක දකිද්දි අනුකම්පාවක් එන තෙතක් මේ හිතේ තියෙනවා නම් ඒක හිතට සැපක් නෙමෙයිද? ඒක හිතට සැපක්. ඊළඟට මේ සමාජයේ දකින්න ලැබෙනවා මිනිස්සු දියුණු වෙලා යනවා. සමහරවිට අපි පයින් යද්දි අපිට පේනවා හොඳ සුඛෝපභෝගී කෝටි ගණන් වල වාහනවල නැගලා මිනිස්සු යනවා. ඊළඟට අපිට සමහරවිට හරියට ගෙයක් දොරක් නැහැ. අපි අමාරුවෙන් ණය ගෙවාගෙන ඉන්නේ. අපිට පේනවා මිනිස්සු තට්ටු ගණන් ගෙවල් හදාගෙන ඉන්නවා. අපේ දරුවන්ට එච්චර හොඳට ඉගෙන ගන්න බෑ. මිනිස්සු
මේ අපිට පේනවා අනිත් මිනිස්සුන්ගේ දරුවෝ හොඳ ඉහළට ජයට ඉගෙන ගන්නවා. අපේ දරුවන්ට කැම්පස් යන්න බෑ, අනිත් දරුවෝ කැම්පස් යනවා. අපිට පේනවා. පෙනෙද්දී අපිට පුළුවන් නම් අනේ ඒ අය දියුණු වෙනවා, ඒ අයගේ දියුණුව තව වැඩේවා කියලා හිතන්න. ඉරිසියා නොකර. මේ හිතට සැප නැද්ද? හිතට සැපයක්. මේ සැපය ජීවිතයක් ඇතුලේ තියෙනවා නම් ඇත්තටම මේ අවුරුදු 80ක් වගේ පොඩි කාලේ අපිට ජීවත් වෙන කාලේ හරි සැනසෙල්ල ඉන්න පුළුවන්. නැත්තම් මේ හිත ඇස්සේ නොයික් කෝන්තර දාගෙන හරියට අඟුරු දාගත්තා වගේ ඇවිලි මිනිස්සු ඉන්නේ. ඒ නිසා ඒ ඇවිලින ගිනි නිවා ගන්න. ඒ ගිනි නිවා ගන්න තියෙන්නේ මෛත්‍රී සිසිලෙන්, කරුණා සිසිලෙන්, මුදිතා සිසිලෙන්, උපේක්ෂාවේ සිසිලෙන්. එහෙම නිවාගෙන ජීවිත හදාගත්තොත් ඒකමයි ශාන්තිය. දැන් අපි ඇතැම් වෙලාවට දකිනවා ඔය මේ සමාජ මාධ්‍ය ජාලා ආදී ඇතැම් වෙලාවට මේ මනුස්ස సంతානවල ස්වභාවය හරි අනුකම්පා හිතෙනවා. ස්වාමීන් වහන්සේ නමක් හොඳ සුව පහසු වාහනයක යනවා දැක්කොත් ඒකටත් අපි හරියට දකිනවා මිනිස්සු නිගා කරලා කතා කරනවා. ඇත්තෙන්ම ස්වාමීන් වහන්සේ නමක් යම් පමණක සුඛෝපභෝගී වාහනයක උන්වහන්සේ සුවසේ වැඩම කරලා ඒ ශාසනික කටයුතු කරනවා නම්, ධර්ම ප්‍රචාරය කරනවා නම්, පින් දහම් වල වැඩ කරනවා නම්, උන්වහන්සේ සුවසේ වාහනයක යම් සුඛෝපභෝගී වාහනයක යනවා නම් ඒක දැකලා සතුට වෙන්න එපැයි. එහෙම වාහනයක් දැක්ක ගමන් ඒකට නිකන් එහින් මෙහින් එනුම් පද කියන ඒවා තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. හේතුව මොකෝ? හිත ඇතුලේ අර ලස්සන සිසිලස නැත්තේ. ඉතින් මේ කියන දේවල් තේරුම් අරගෙන අඩු ගානේ තමුන්ගේ ජීවිතේවත් හදාගන්න මහන්සි ගන්න. සම්බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව විතර්ක නැති ධ්‍යානයට කියන්නේ ආර්ය වූ නිශ්ශබ්දතාවය කියලා. ඒ භික්ෂුව ඒට සමවදිනවා. තුන්වෙනි ධ්‍යානයට උන්වහන්සේ සමවදිනවා. ඒ සමවැදිලා සුවසේ ධ්‍යාන සැපයෙන් වාසය කරනවා. ඒ ධ්‍යාන සැපයෙන් වාසය කරන්නේ කවරක් තුලින් උපදවගත්ත ධ්‍යානද? මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන කුසල් තුලින් උපදවගත්ත ධ්‍යාන. ඒ ගුණධර්මයන් තුල සැපසේ ධ්‍යානයට සමවැදී උන්වහන්සේලා වාසය කරනවා. මේ කියන්නේ කවුද? රහතන් වහන්සේලා. දැන් ඇතැම් වෙලාවට මේ අසත්පුරුෂ පුද්ගලයෝ තමනුත් රහත්යයි කියාගත්ත අසත්පුරුෂයෝ මේ ධ්‍යාන ගැනත් කතා කරනවා. මේ ධ්‍යාන කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයට අයිති එකක් නෙමෙයි. ඒවා Hindu ආගමේ මතවාදය කියලා මේ වගේ බොල් තරක. ඉතින් ධර්මයේ කෙරෙහි විශ්වාසයක් නැති, හරියට කල්යාණ මිත්‍රයෝ අඳුනාගත්තේ නැති අසරණයෝ අහුවෙලා යනවා. නමුත් බලන්න මේ ධ්‍යාන භාවනා ගැන භාග්‍යතුන් වහන්සේගේ මූලික බුද්ධ දේශනාව තුළත් කොච්චර සඳහන් වෙනවද? ඊළඟට රහතන් වහන්සේලාත් ඒ ධ්‍යානවල ඊතා සුවසේ වැඩ වාසය කරලා තියෙනවා. යථාපි පබ්බතෝ සීලෝ අචලෝ සුප්පතිට්ඨිතෝ එවං මෝහක්ඛයා භික්ඛු පබ්බතෝ වන වේදති. ඊතා හොඳින් නිශ්චලව පිහිටි ගල් පර්වතේ වගේ මෝහය නැති කරපු භික්ෂුවත් අකම්පිතයි. මෝහයෙන් යුක්තව වාසය කරන ලෝක සත්වය අතරේ මෝහය වනසා දැමූ භික්ෂුව අකම්පිතයි. හරියට නිශ්චලව පිහිටි ගල් කුල වගේ. ගල් කුලක් කවදාවත් හුළඟින් සොරවන්න බෑ. ඒ වගේ මෝහය නසා දැමූ භික්ෂුව, මෝහය නසා දැමුවා කියලා කියන්නේ අවිද්‍යා අන්ධකාරය වනසා දැමුවා. මෝහය නසා දැමූ භික්ෂුවට තියෙන යහපත තමයි රවට්ටන්න බෑ, රැවටෙන්නේ, මුලාවටපත් වෙන්නේ, මෝඩ බවටපත් වෙන්නේ. මෝහය ඇති කරන යම් මේ කරුණු ඇද්ද? රාග, ద్వේෂ, මෝහ ආදී කිසිම ලාමක අකුසලයක් ඒ సంతානය තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ භික්ෂුව අකම්පිතයි. අනංගනස්ස පෝසස්ස නිච්ඡං සුචි ගවේසිනෝ. නිතරම යහපතම හොයාගෙන ගිය කෙලෙස් නැති කෙනාට
වාලග්ග මත්තම් පාපස්ස අබ්බ මත්තංව කායති. කෙස්ලෝමේක අග තියෙන දෙයක් තරම් ඊතා කුඩා වරද පවා වලාකුලක් වගේ ලොකුවට පේනවා. නිතරම යහපත හොයාගෙන යන කෙලෙස් නැති කෙනාට, කෙලෙස් දුරු කරන කැමැත්තෙන් තමන්ගේ ජීවිතේ යහපත හොයාගෙන යන කෙනෙකුට තමන්ගාව තියෙන ඊටාම පුංචි අඩුව, තමන්ගාව තියෙන ඊටාම පුංචි වැරද්ද හරියට පේනවා කියලා කියන්නේ වලාකුලක් වගේ. ඒ පේන්නේ කාගේ වැරද්දද? තමන්ගේ වැරද්ද. දැන් මේ ලෝකේ ඕකේ සම්පූර්ණ අනිත් පැත්ත තියෙන්නේ. මේ ලෝකේ මිනිසයන්ට අනුන්ගේ වැරද්ද නම් පේනවා, අනුන්ගේ අඩුව නම්, අනුන්ගේ ඇදේ නම් පේනවා වලාකුළු වගේ. තමුන්ගේව පේන්නේ. හැබැයි තමන්ගේ යහපත හොයාගෙන යන කෙනා තමන්ගේ අඩුව දකිනවා, තමන්ගේ වැරද්ද දකිනවා, ඊටා කුඩා වරද පවා වලාකුලක් වගේ. ඉතින් එහෙම උත්තමියෝ තමයි ඒ වැරද්ද, ඒ කහට, ඒ කිලුට සුද්ධ කරගෙන ජීවිතේ පිරිසුදු කරගත්තේ. තමන් දැක්කොත් තමන්ගේ ඇඳුමේ කිලිටි ගෑවිලා තියෙනවා, තමන් හොද ගන්නවා. හැබැයි තමන්ට පේන්නේ නැත්තම් ඇඳුම කිලිටි වෙලා කියලා එයා හොද ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම තමයි පින්වතුනි පිරිසුදු ජීවිත උපන්නේ. නගරං යථා පච්චන්තං ගුත්තං සන්තර බාහිරං එවං ගෝපේත අත්තානං කනෝවෝ මා උපච්චගා. බොහෝ රහතන් වහන්සේලා කරපු අවවාදයක් අපේ කදිරවණී රේවත මහරහතන් වහන්සේත් කරනවා. නගරං යථා පච්චන්තං ගුත්තං සන්තර බාහිරං. සතුරන්ට ඇතුළට එන්ට නොදී රාජධානියක් ඇතුළ පිටත කියන දෙකම මනාකොට ආරක්ෂා සංවිධානය කරලා රැක ගන්නවා වගේ. ඒවං ගෝපේත අත්තානං. තමන්ගේ ජීවිතේ වරදට වැටෙන්ට නොදී රැක ගන්න ඕනේ. කනෝ වූ මා උපච්චගා. මේ උතුම් අවස්ථාව මගහර ගන්න එපා. මේ උතුම් අවස්ථාව කිව්වේ මොකද්ද? ජීවිතය ආරක්ෂා කර ගැනීම පිණිස ලද අවස්ථාව. බුදුරජුන් මුණ ගැහුණු අවස්ථාව. ධර්මය අසන්නට ලැබුණු අවස්ථාව. ශ්‍රාවක මහා සංඝරුවන සරණයන්ට ලැබුණු අවස්ථාව. කෙලෙස් නැතු උතුමන්ගේ ධාතුන් වහන්සේලා වැඳගන්ට ලැබුණු අවස්ථාව. ධාතු සෑයට අපෝපස්ථාන කරගන්ට ලැබුණු අවස්ථාව. ශාස්ත්‍රූන් වහන්සේගේ සම්බෝධියට සෙවන දුන් බෝරජාණන් වහන්සේ වැඳගන්ට ලැබුණු අවස්ථාව. සංඝයාට දම්පැන් පූජා කරගන්ට ලැබුණු අවස්ථාව. ධර්මය අහන්ට ලැබුණු අවස්ථාව. ධර්මය අසා සිත පහදවා ගන්න ලැබුණු අවස්ථාව. මේ අවස්ථාව මගහැර ගන්නට නම් එපා. ජීවිතේ රැක ගැනීම පිණිස යම් අවස්ථා ලැබෙනවාද? ඒ අවස්ථා අතරේ බුද්ධ ශාසනයට වැඩි තරම් වූ කිසිම අවස්ථාවක් නැත. එනිසා බුදු සසුන මුණ ගැහිමට බුදුරජාණන් වහන්සේ විසින්ම වචනයක් වදාරන ලද්දේය. එනම් ෂණය. ෂණ සම්පත්තිය අහිමි වුණොත් ඒ ෂණ සම්පත්තිය අහිමි වෙච්ච කෙනාට පසුතැවිල්ල විතරක් උරුම වෙනවා. ඒ නිසා රහතන් වහන්සේලා ෂණ සම්පත්තියේ ඵල ලැබූ උත්තමයන් වහන්සේලා වදාරනවා කනෝවෝ මා උපච්චගා. මේ ෂණ සම්පත්තිය අහිමි කරගන්නට නම් එපා. මේක අහිමි කරගෙන දුකටපත් වෙන්න එපා කියලා ඒ රහතන් වහන්සේ වදාලා. ජීවිතේ හොඳට රැකගන්න කිව්වා ඇතුළ පිටත දෙකම ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගේ. ජීවිතේ රැකගන්නවා කියලා කියන්නේ පින්වතුනි මොකද්ද? සිත කය වචනය කියන තුන හොඳට සංවර කරගන්න එක. සිත කය වචනය හොඳට සංවර කරගත්තොත් එයාට රැකවරණේ තියෙනවා. හැබැයි සිත කය වචනේ සංවර කරගන්න බැරි වුණොත් එයාට රැකවරණයක් නැහැ. එක අවස්ථාවක කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හරි ලස්සන කතාවක් කිව්වා. කොසල් රජුරුව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඇතැම් මිනිස්සු අපිත් එක්ක ඇවිල්ලා කියනවා මම නම් මට හරි ආදරෙයි. මම නම් මගේ රැකවරණ ගැන හිතලා කටයුතු කරන කෙනෙක් කියලා මිනිස්සු මේ කයිවාරු ගහනවා අපිට පේනවා. හැබැයි ස්වාමීනි පුද්ගලයාගේ ක්‍රියාව දිහා බලපුවාම
ඒ පුද්ගලයා මේ තමාව රැකගන්නවා කියලා කිව්වට තමන් රැකගන්න වැඩපිළිවෙලක නැහැ. ඒ කිව්වේ ස්වාමීනි ඔහු සත්තු මරනවා, හොරකම් කරනවා, සල්ලාලකම් කරනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඊළඟට ඔහු බොරු කේලම් හිස් වචන පරස වචන කිසි ගාණක් නැතුව කියනවා. ඊළඟට ඔහු මිත්‍යා දෘෂ්ටික කෙනෙක්, ලෝභකම් කරන කෙනෙක්, ද්වේෂයෙන් පුපුර ඉන්න කෙනෙක්. හැබැයි කතාවට කියනවා මම නම් මං රැක ගන්නවා මං මට ආදරෙයි කියලා. ස්වාමීනි ඒ පුද්ගලයා එහෙම කිව්වාට ඔහු රැකිලා නැහැ කියලයි අපට නම් තේරෙන්නේ. හැබැයි ස්වාමීනි ඇතැම් පුද්ගලයෝ ඉන්නවා මේ ලෝකේ ඒ පුද්ගලයෝ එහෙම කතාවට කියන්නේ මම නම් මං රැකගන්න කෙනෙක්, මං මාව ආරක්ෂා කරගන්න කෙනෙක් කියලා. හැබැයි එයාගේ ජීවිතය ගත කරන පිළිවෙල දැක්කාම පේනවා එයා එයාව රැකගෙන හේතුව එයා එයාගේ ජීවිතේ ප්‍රාණඝාතයෙන් වැළකීලා, හොරකම් කිරීමෙන් වැළකීලා, සල්ලාලකමින් වැළකීලා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීලා එයා කය රැකගෙන බොරු කේලම් හිස් වචන පරස වචන මේ ලෝකයට මුදා හරින්නේ නැති කෙනෙක් එයා. එයාගේ වචන රැකගෙන ඊළඟට එයාගේ හිත ඇතුලේ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි නෙමෙයි. එයාගේ හිත ඇතුලේ තියෙනවා මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වගේ ලස්සන සුන්දර දේවල්. ස්වාමීනි ඔහු නම් කටෙන් කොච්චර කිව්වේ නැතත් ඇත්තටම රැකුණ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කනුමත කළා. බලන්න එහෙම ජීවිතයක් අපිට හදාගන්න තියෙනවා නම් කොච්චර එකක්ද? ඉතින් රහතන් වහන්සේ වදාරනවා මෙහෙම. නාභි නන්දාමි මරණං. මට දැන් මරණය ගැන අමුතු ආසාවක් නැහැ. නාභි නන්දාමි ජීවිතං. ජීවිතය ගැනත් අමුතු ආසාවක් නැහැ. මාසේ පඩිය බලාගෙන ඉන්න කෙනෙක් වගේ මම මේ කල් බලාගෙන ඉන්නේ පිරිනුවම් පාන්ට. ඒ මාසේ පඩිය බලාගෙන ඉන්නවා වගේ කිව්වේ ඇයි? මාසයක් වැඩ කරා නම් අන්තිමේට පඩිය ලැබෙනවනේ. ඒ වගේ ජීවිතයේ අවසානයේ අපිට අනිවාර්යෙන් ලැබෙන්නේ මොකද්ද? මරණය. ජීවත් වුණාට පස්සේ ජීවිතයේ අවසානයේ අපිට අනිවාර්යෙන් ලැබෙනවා කියලා යමක් තියෙනවනේ. ඒ ඉතින් මරණය තමයි. වෙන 아무තු දෙයක් අනිවාර්යෙන් ලැබෙනවා කියලා නෑ. මට දැන් මරණය ගැනද 아무තු ආසාවක් නෑ. ජීවිතය ගැනත් 아무තු ආසාවක් නෑ. හොඳට සිහිය පිහිටුවාගෙන නුවණින් යුක්තවම මම මේ කල් බලාගෙන ඉන්නේ පිරිනුවම් පෑමටයි. උන්වහන්සේට තියෙන්නේ මේ ජීවිතේ අත්හැරලා දාන්න. පිරිනුවම් පාන්න. හේතුව පිරිනුවම් පෑම පිණිස යමක් කරගත යුතුයිද? ඒ සියල්ල කරගෙන කෙලෙස් නැසලා. ඒක කරගත්තේ පින්වතුනි බුද්ධ ශාසනය තුල. ඒ ජීවිත සම්පූර්ණයෙන්ම ජීවත් වෙන කාලෙත් තෘප්තියටපත් වෙලා අවසානයේ මේ දුක්ඛිත සංසාර ගමන අත්හැරලා උන්වහන්සේලා පිරිනුවම් පානවා. මං ශාස්ත්‍රූන් වහන්සේව ඊතා ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. බවරැහෙන කපලා දැම්මා. ගිහි ජීවිතය අත්හැරලා මං මහණ වුණේ උතුම් බලාපොරොත්තුවක් ඇතිව. මගේ උතුම් අදහස ඉෂ්ට වුණා. හැම බන්ධනයක්ම නැති කරලා දෙම්මා. මේ කදිරවණී රේවත මහරහතන් වහන්සේගේ පැවිද්ද ගැන ඔබ අහලා තියෙනවනේ. කාමයෙන් බේරෙන්න දිව්වා දිවිල්ලක්. උන්වහන්සේගේ පැවිද්ද සිද්ධ වෙච්ච ආකාරය අපි මීට පෙර කියලා දුන්නා. උන්වහන්සේ පැවිද්දටපත් උනේ විවාහ වෙච්ච දවසේ. රේවත තෙරුන් වහන්සේ කියලා කියන්නේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ බාල සහෝදරයනේ. සාරී බැමිණිය හොඳ ලස්සන ගෑනු ළමයෙක් හොයලා බලෙන් ඇඟේ පටලවන්න හැදුවේ. දැන් ඉතින් ඔන්න විවාහේ ලැහැත්ති කරලා තිබුණා විවාහ මංගල්‍ය. ලැහැත්ති කරලා තියෙද්දි ඔහු කොහොම හරි ඉතින් මේකට මුහුණ දීගෙන හිටියා. පස්සේ ඒ කාලේ චාරිත්‍රයක් තියෙනවා. විවාහපත් වෙච්ච යුවලට දීර්ඝ ආයුෂ තියෙන එකම කලක් දිගට ජීවත් වෙච්ච ජෝඩුවක් සෙත් පතනවා.
ඒ කාලේ ඒ පැත්තේ ඉඳලා තියෙනවා. ඒ කිව්වේ නාලන්දා පැත්තට වෙන්න ඉඳලා තියෙනවා. අවුරුදු 120ක්ම වයස තිබ්බ ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ඒ දෙන්න බැඳලා මේ දික්කසාද වෙන්නේ නැතුව අවුරුදු 120ම ඉඳලා. එතකොට මේ ආච්චි සීයයි ගෙන්නවා අලුත බැඳපු ජෝඩුවට ආශිර්වාද කරන්න. දිගාසිරි ලැබේවා කියලා. අනේ මේ ආච්චි සීයයි දැක්කට පස්සේ රේවත කුමාරයා කල්පනා කළා හප්පේ මේ දිගාසිරිය කියලා දෙන්න ලහත්ති වෙන්නේ මේ જાති එකක්ද? ඇයි දැන් මේ ආච්චි අම්මවත් අරගෙන යන්නේ නැත්තේ ඔය සීයා යන් දවසක තරුණ කාලේ අවුරුදු 20 25 කාලේ හොඳ ඉන්දියානු සැරසිල්ලකින් සරසලා ඩොල්ක ගහලා පෙරහැරේ කියන්නේ නැති හැඩට හැඩේ. නමුත් මේ වෙනකොට ඒ ආච්චි අම්මා ඉන්නවා කටේ එක දතක් නැහැ. කොණ්ඩේ හැලිලා ගිහිල්ලා රැලි වැටිලා වකුටු වෙලා. රේවත කුමාරයා තමන්ගේ මනමාලී දිහාත් බැලුවා. හප්පේ මේ මංගාවේ ඉන්න කෙනාටත් අන්තිමේ මේක නේද වෙන්නේ. මටත් මේක නේද අන්තිමේ වෙන්නේ. මේ ගැටෙන්නම් බේරෙන්න ඕන කියලා. එදා විවාහ වෙච්චි දවසේනේ විවාහ පෙරහැර මැද කැලේට පැනලා දිව්වා. එහෙම දුවලා ඇවිල්ලා මහාන වෙච්ච කෙනානේ. එහෙම දුවලා ඇවිල්ලා මහාන උනේ නිවනක් පතාගෙන. ඉතින් උන්වහන්සේ ඒ නිවන සාක්ෂාත් කළා. ඒ නිසා තමයි කිව්වේ ගිහි ජීවිතේ අත්හැරලා මං යම් බලාපොරොත්තුවකින් නම් මහාන උනේ. මගේ උතුම් බලාපොරොත්තුව සඵල වුණා. ඉතින් පින්වතුනේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් මේ රහතන් වහන්සේ වදාරන දේ. ඉතින් පින්වත්නි මෙච්චරයි මට කියන්න තියෙන්නේ. අප්‍රමාදීව නිවන් මගේ හැසිරෙන්න. මානං ඒකාන්තයෙන්ම පිරිනුවම් පානවා. මං හැම දුකකින්ම නිදහස් වුණා. ඉතින් මේ ගාථා දේශනා කරලා අවසානයේ අපේ රහතන් වහන්සේ පිරිනුවම් පෑවා. කදිරවණීය රේවත මහරහතන් වහන්සේ. උන්වහන්සේ වදාළේ අවවාදේ හොඳට හිතට ගන්න ඕන අපි. අප්‍රමාදීව සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මේ නිවන් මගයි පුරුදු කරන්න ඕන. ඉතින් අපිට මේ ලස්සන ධර්මයෙන් අවවාද කළ පිරිනුවම් පාවදාළ ඒ කදිරවණී රේවත රහත් මුනිදුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා සැනසුන නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. මේ උතුම් වූ ධර්ම කතාවෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරු ප්‍රධාන පින් අනුමෝදන් වන සියලු දෙවිවරු අප හැම දිනාටම දෙවියන්ගේ සියලු ආශිර්වාදය ආරක්ෂාව රැකවරණේ උපකාරය සලසත්වා. දෙවියන්ටත් සසර දුකින් නිදහස් වෙන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ උතුම් ගාථා රත්නයන් අපට ඊටාම පැහැදිලිව නිර්වුල්ව අපේ ජීවිතයට ගලපාගත හැකි ආකාරයෙන් ඉගෙන ගන්න මේ පොත් වහන්සේලා සරලව පරිවර්තනය කරලා උතුම් දහම් ඇසුර අපට සමීප කර වූ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම සාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ උපන්දිනයේ සමරන පින්වත් තිලිනී වේවැල්වල මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය රත්නත්‍රේ ආශිර්වාදය දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නිරන්තරයෙන් සැලසිලා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම සැලසේවා. සුවසේ පින් කරගන්න සුවසේ දහමේ හැසිරෙන්න අවකාශ ලැබෙත්වා. ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. මීට වසර 21කට පෙර මිය පරලෝකීය පින්වත් එඩ්මන් වේවැල්වල පියාණන්ට සහ මීට වසර 11කට පෙර මිය පරලෝකීය පින්වත් ලාල් පෙරේරා පියාණන්ට මීට 6 මාසයකට පෙර මිය පරලෝකීය පින්වත් ජයවතී පෙරේරා ආච්චි අම්මාට සහ මීට මාසයකට පෙර මිය ගිය රංජනී ප්‍රනාන්දු මෑණියන් ඇතුළු ඒ තමන්ගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා
ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටපත් වෙත්වා කියන අදහසින් පුණ්‍යානුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින ඉන්ද්‍රා පෙරේරා මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන ඉතාලියේ මිලානෝ නුවර පදිංචි පින්වත් ගයා පෙරේරා මහතාට, පින්වත් තිලිනී වේවැල්වල මහත්මියට, උමන්දි පෙරේරා මහත්මියට, යෙහෙන් පෙරේරා පුතණුවන්ට, ඉමල් මහතාට, අනුෂිකා සහ දීප්ති යන ඒ යෙහෙලියන්ට මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ලා ඒ විදේශගතව ගත කරන ජීවිතේ කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ගත කරන්නට ලැබෙත්වා. ඒ වගේ මේ අයගේ පවුල්වල සෑම සියලු දෙනාටත් මේ සියලු පින්වල ආශිර්වාදයෙන් සුවසේ නිදුකින් ජීවිත ගත කරන්නට ලැබෙත්වා. ඒ පින්වතුන් කරන කියන රැකී රක්ෂා ආදිය, දරුවන්ගේ යම් මේ අධ්‍යාපන කටයුතු ආදිය වේ නම් ඒ සියල්ල, තමන්ගේ ජීවිතයේ යෙදෙන යහපත් වූ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සමෘද්ධිමත් කරගන්න, දිනෙන් දින දියුණුවට පත් කරගන්න අවකාශ ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් ඊතා සුවසේම කල්යාණ මිත්‍ර ඇසුරේ පින්දහම් රැස් කරගන්න, දහම් මඟ දියුණු කරගන්න, ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.